අපි දකිනකොට අපිට ඇතිවෙච්ච ආවේගයන් එක්ක තමයි මේ මෙල්බන් වල කරපු උද්ඝෝෂණයේ ආරම්භකයා විදිහට මට එක Facebook පෝස්ට් එකකින් අපිට පුළුවන් වුණා මේක තනික සංවිධානය කරන්න. දැන් මම වෙලම් කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ විදේශින් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් රටවල ඉඳලා තමයි කෑ ගහන්නේ. පිට රටේ ඉඳලා ලංකාව හදන්න කතා කරනවා. ඔව්. මොකද උත්තරේ ඔබේ? ඔබෙන් ඕක ඇහුවොත්. ඔව්. ඕක මම ප්‍රොටෙස්ට් එක කරාට පස්සේ ලංකාවේ ඉන්න ජනප්‍රිය කියන්නේ ගීත රචකයෙක් මගේ පෝස්ට් එකකට යටින් දාලා තිබ්බා බොරු උද්ඝෝෂණය කරන බොරු වීරයෝ කියලා. හරි ඕස්ට්‍රේලියාවට ලංකාවේ කෙනෙක් ගියොත් මේ වෙලාවේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්ද? මොනවද කරන්න පුළුවන් රස්සාවල්? ඔපචුනිටි තියෙනවද? නැත්නම් ඉගෙන ගත්ත කෙනෙක්ට විතරද ස්කිල් මයිග්‍රේෂන් විතරද chance එකක් තියෙන්නේ? ඔබ ලංකාවෙන් දැන් මේනකොට ලංකාවෙන් ගිය ශිෂ්‍යයන්ට නැත්නම් ශිෂ්‍යාවන්ට මෙන් යන පිරිසවල රස්සාවල් කීයක් විතර දීලා තියෙනවද? බොහෝ පිරිසකට අඩුම ගානේ 1000කටවත් මම රස්සා දීලා ඇති. ඊට පස්සේ දැන් කළු කඩ වලින් ගත්තේ කීයටද ගත්තේ පෙට්‍රල් ලිටර? 1600යි 2000ක් කියනවා. ඔබ ප්‍රසංගයකට එනවා කියලා හිතන්න. ඔබ ඇවිල්ලා ලංකාවේ ජනප්‍රිය කෙනෙක් විදිහට ඇවිල්ලා අද හොඳම 1000ක් ඉන්න ප්‍රසංගයකට සහභාගී වෙලා හෙට කොහේ හරි ආපන ශාලාවක හෝ කොහේ හරි 70 දෙනෙක්ට සින්දු කියන්න ගියොත් ඔබට අත් වෙන තත්ත්වය මොකක්ද ඊළඟ පාර එනකොට? එතකොට අර 1000 ඔබව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවද ඊළඟ පාර එනකොට? මාකට් එක අඩු වෙනවා ඔබ කියන දේ. මාකට් එක අනිවාර්යයෙන් අඩු වෙනවා. මම උදාහරණයක් කියන්නම්. නන්දාමාරණිය කිසිම දවසක අපි ආෆ්ටර් පාටි කියන්නේ ආෆ්ටර් පාටි එකක කවුරුත් සින්දුවක් කියන්න කිව්වත් කියන්නේ නැහැ. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.cameralk.com ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. අපි දැක්ක ලංකාවේ ගෝටාගෝ කියද්දි නැත්නම් ගෝටාගම ආරම්භ වෙනකොට දැන් ලංකාව විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ඔබ නියෝජනය කරන ඔබ මූලික වෙමින් ඕස්ට්‍රේලියා මෙල්බන් නුවරත් මේ විරෝධතාවයක් ආරම්භ වුණා පැවැත්තුවා. කවුද මේක පිටපස්ස සිටියේ? කවුද මේ කැම්පේන් එක කරේ? ඇත්තටම මේක දේශපාලන ව්‍යාපාරයක්ද මෙතන තිබ්බේ? ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ඔබ ඇතුළු කණ්ඩායම එකතුලා මේ රටේ සුබ සිද්ධි උදෙසා කරපු වැඩක්ද? ඇත්තටම ලහිරු මේ විරෝධතාවයට කිසිම දේශපාලන පක්ෂයක සහභාගීත්වයක් තිබෙන්නේ නැහැ. සහභාගීත්වයක් තිබ්බා අපි ඒක සංවිධානය කරාට පස්සේ. ඉතින් අපි දැක්ක ඇත්තටම අපේ ලංකාවේ විරෝධතාව සහ ඒ සියලුම ඒ කියන්නේ හැලහැප්පීම් අපි දකිනකොට අපිට ඇතිවෙච්ච ආවේගයන් එක්ක තමයි මේ මෙල්බන් වල කරපු උද්ඝෝෂණයේ ආරම්භකයා විදිහට මට එක Facebook පෝස්ට් එකකින් අපිට පුළුවන් වුණා මේක තනික සංවිධානය කරන්න. ඒකට ඇත්තටම එක රුකුලක් වුණා මගේ ඕස්ට්‍රේලියාවේ මම කරන යම් කටයුතුත් සහ ඒකට මා සමග සිටින පිරිසත් එක්ක වුණා. ඉතින් ඒක තමයි ඇත්තටම මේ මූලිකම හේතුව. කිසිම දේශපාලන පක්ෂයක් හෝ විරෝධ එහෙම දෙයක සම්බන්ධතාවයක් නෙමෙයි මේක. දැන් සාමාන්‍යයෙන් දැන් ලංකාව ඇතුලේ මේ විරෝධතාව පැවැත්වුණා. අද දවසේත් ලොකු විරෝධතාවයක් කොළඹට එකතු වුණා ජනතාව හතර වටින්. හැබැයි දැන් මේ හැම වෙලාවකම ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් අනිකුත් මේ වාමාංශික පක්ෂ ගොඩක් වෙලාවට මේ පිටපස්ස ඉන්නවා කියන එක. මෙල්බන් නුවරත් ඒ වගේ දෙයක් උනේ. එහෙම හිටියද? ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් මේකට සම්බන්ධ වුණා නැත්නම් ඔබ ජනතා විමුක්ති පෙරමුණද නියෝජනය කරන්නේ? මම කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ ලහිරු. ඒක තමයි පළවෙනිම කාරණේ. ඒ විශ්වාසය මත තමයි එතරම් පිරිසක් එදා දවසේ එක්කහුනේ. කවුද ඔබ හිතන නායකයා ලංකාවේ? මම හිතන නායකයා මට නම් වශයෙන් කියන්න ඇත්තටම බැහැ. හේතුව එතකොට මම නමක් කිව්වොත් ඒක කවුරු හරි ගන්නවා මෙයා එයාට සපෝට් කරනවා කියලා. හැබැයි මම දකින නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ ධාරාවෙම අපි කියනවා නම් දැන් මේ 225ම එපා කියලා එහෙම නැහැ. මේ 225 ඇතුලේ ඉන්න නායකයෝ කීප දෙනෙක්. ඒ නායකයෝ ටික එකතු වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. හරි. මේකට උත්තර දෙන්න දැන් අවුරුදු කීයක් ඔබ ඕස්ට්‍රේලියාවේද? අවුරුදු 16. දැන් මේ පාරාවේ අවුරුදු කීයකට පස්සේද?
මම ආවේ අවුරුදු 2කට පස්සේ. දැන් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් කියන දෙයක් නේ මේ පිට රටවල ඉන්න කට්ටිය ඒ රටවල කයිවාරු ගහනවා නැත්නම් රට හදන්න කතා කරනවා නිකන්වත් ලංකාවට එන්නෙත් නැහැ. ලංකාවේ ඉන්න මිනිස්සු තමයි මේක තත්ත්වය දන්නේ කියන දේ. හරි. මෙහෙම කියනකොට දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි දැන් හරි ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ඇතුළු කණ්ඩායම ඔබ නැත්නම් ඔබ මේක මෙහෙවද්දි ඇයි වර්තමාන ජනාධිපතිවරයා යන්න ඕනේ? ලහිරු අපි කාලයක් තිස්සේ රැවටමින් එන ජාතියක්. අපි 94දී චන්ද්‍රිකා මැතිනිය එනකොට අපි එතකොට මම පාසල් යනවා. මගේ තාත්තලාගේ ඉඳලා සපෝට් කරේ චන්ද්‍රිකා මැතිනිය ආවහම ඉතා ලොකු වෙනසක් කරලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා යම් තැනකට රට ගෙනියයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. හරි. එතකොට 2000 දී ආපහු චන්ද්‍රිකා මැතිනියම යාවි. අපි ආපහු අපිට මෑත ඉතිහාසය ගත්තොත් 2015 දී ඉතාම ලොකු විශාල බලාපොරොත්තු තියාගෙන මම පවා ඒ සඳහා ඇත්තටම විශාල ඒ කියන්නේ කැම්පේන් එකක් කරා. වර්තමාන ජනාධිපතිවරයාට නෑ ඊට ඉස්සෙල්ලා 2015 කට මෛත්‍රීපාල සිරිසේනකට ඒ වෙලාවේ ජනාධිපතිවරණයට ඒ වෙලාවේ අපි විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. හැබැයි මොකද උනේ? අවුරුදු 2ක් යනකොට 3ක් යනකොට ඒ බලාපොරොත්තු එහෙම් පිටින්ම කඩාගෙන වැටුණානේ. ඊට පස්සේ ආපහු 2019 දී අර කලින් එලවලා දාපු කට්ටියවම ආපහු 2019 දී ගේනවා. හැබැයි විශාල බලාපොරොත්තුවක් එක්ක. ඊට ඔබ ලංකාවේ හිටපු නිසා 69 ලක්ෂයෙන් කෙනෙක් නොවුනට වර්තමාන ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවේ ඉඳන් සහයෝගය දැක්වුවද? මම සහයෝගය දැක්ුවේ නැහැ ලහිරු. අවංකව මම සහයෝගය දැක්ුවේ නැහැ. මොකද මම 2010 සිට 2015 දක්වා වෙන සිද්ධි සමුදාය බලාගෙන හිටියේ. ඒක දැක්ක කෙනෙක් 2015 දී මේගොල්ලොන්ව මේ බලය ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බලය නැති කරලා ආපහු 2019 දී බලය දුන්නා කියන එක ගැනම මට තිබ්බේ ඒ කියන්නේ එක්තරා කනගාටුවක්. සහ හැබැයි මිනිස්සුන්ගේ අදහසක් තිබුණානේ. අලුත් නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ කියන කෙනා ඇවිල්ලා මේක වෙනස් කරයි දවසෙන් දෙකෙන් මිනිස්සු චිත්‍ර ඇඳලා පාරවල් වලට බැහැලා ගොවි කියන්නේ වගා කරමු කියන ඒ සංකල්ප පාවා ගෙනල්ලා විශාල දෙයක් නේ කරන්න උත්සාහ කරේ. හරි. දැන් 2019 වෙනකොට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවෙන් වෙනකොට කීයක් ඉන්නවද මෙල්බන් නුවර ගත්තම? මෙල්බන් නුවර ඇත්තටම 30000කට 33000කට කිට්ටු වෙන්න ඉන්නවා. ඔවුන් කොයි ආකාරයෙන්ද වර්තමාන ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මේ වෙලාවේ සහයෝගය දැක්ුවේ? මං හිතනවා ඇත්තටම ඒගොල්ලොන්ගේ කියන්නේ සහයෝගය දැක්වටත් වැඩි විශාල බලාපොරොත්තුවක් තිබ්බේ. ඡන්ද දාන්නෙම ලංකාවටත් ආවද? සමහර අය ආවා. සමහර අය විශේෂයෙන්ම ඇවිල්ලා අපි දැක්කනේ Facebook post වල මේ ඇඟිලි අර ඡන්දේ දාපු සලකුණු කරපු ඒක දාලා මේ Facebook post පාව දැම්මනේ. අද ඒ මොනවද කියන්නේ? අද ඒ අනිත් පැත්තට කතා කරනවා. ඒක ඇත්තටම කියන්නේ මෙහෙමයි. ඒකට අපිට මොකවත් කියන්න බෑ ලහිරු. ඒකට හේතුව තමයි ඒ කියන්නේ දැන් 2015 ඉඳලා 2019 වෙනකන් තිබ්බ ආණ්ඩුව ජනතා අපේක්ෂා ඉටු කරේ නැත්තම් මිනිස්සුන්ට වෙන විකල්පයකුත් නැත්තම් අනිවාර්යයෙන්ම මිනිස්සු හිතනවා තව අලුත් නායකයෙක් ඇවිල්ලා ඉන්නවා අපි මෙයාට දීලා බලමු කියලා. එහෙම තමයි ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය ගොඩ නැගුණේ සහ ඔහුගේ මම හිතනවා ඔහු අර නාගරික සංවර්ධනය සහ ඒ ලේකම් වශයෙන් ඉන්නකොට ඒ කරපු යම් වැඩ කටයුතු කොළඹ ලස්සන කරපු දේ සම්බන්ධව මම හිතන්නේ පැහැදීමක් තියෙන්න ඇති. ඒ පැහැදීම මිනිස්සු හිතුවා නෑ මෙයා ආවම එහෙනම් මේ විදිහටම මේ ඔක්කොම ලස්සන කරලා ගනී කියලා. ඒ වුණාට ලහිරු මතක් තියාගන්න ඕනේ මේ පොඩි නගරයක් පාලනය කරනවා වගේ නෙමෙයි රටක් පාලනය කරනවා කියන එක. හරි. දැන් ඕස්ට්‍රේලියාවේ අප්‍රේල් 3 වෙනිදා පැවැත්විච්ච ප්‍රොටෙස්ට් එකට කී දෙනෙක් විතර සහභාගී වුණාද? 2500ක් විතර. පක්ෂ හැම එකම එකතු කරගෙන. හැම පක්ෂයම. ඇත්තටම ලහිරු ඒක වුණේ බොහොම පොඩි පිරිසක්. මම ඒ පටන් ගත්ත එක Facebook post එකෙන් බොහොම පිරිසක් ඒ කියන්නේ පොඩි පිරිසක් මගේ වටා එක්කහ වුණා. විශේෂයෙන්ම කාන්තාවන් කීප දෙනෙක් එක්කහ වුණේ මොකද ඒගොල්ලොන් ඇහුව මේක කරනවද කියලා. එතකොට මම ඇත්තටම හිතුවා ඒ කියන්නේ මට මේකට තල්ලුවක් තියෙනවා. මේක මම කරන්න ඕනේ කියන එක. අපි දැන් ඕස්ට්‍රේලියාවේ දැන් වාසය කරන අය බොහොම හරි කාර්ය බහුලයිනේ. සමහර කට්ටිය මතර එක රැකියාවක් නෙවෙයි අපි දන්නේ රැකියාවල් දෙක තුන කරන කට්ටියත් ඉන්නවා තියෙන ආර්ථිකයවත් එක්ක. දැන් එහෙම කට්ටිය කොහොමද එකතු කරගන්නේ මේ ඕස්ට්‍රේලියාව වගේ රටක විශේෂයෙන් මෙල්බන් නුවර වගේ තැනක? හැබැයි ලහිරු අපිට තියෙන එකම දේ තමයි එහෙ පිරිස
යම්කිසි ඒ කියන්නේ මම ගොඩනගාගත්ත ඒ කියන්නේ සමාජ සම්බන්ධතා කීපයක් තියෙනවානේ. ඒ සමාජ සම්බන්ධතාත් එක්ක පිරිස සමහර අය මාව විශ්වාස කරනවා. සමහර අය විශ්වාස නොකරනවා. ඒ කියන්නේ ධනුෂ්කව විශ්වාස කරලා තමයි ආවනම් ආවේ. ඔක්කොම නෙමෙයි. එතකොට මාව විශ්වාස කරලාගෙන එන අයගෙන් අහලා තව පිරිස් එක්ක අහු වෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂයත් එක්ක අහු වෙනවා. හරි? ඒ ප්‍රොටෙස්ට් එකට හැම දේශපාලන පක්ෂයකම අයත් සහභාගී වෙන්න ඇති. ඊට පස්සේ බොහෝ අය ඒක ඉවරුණාට පස්සේ හැව්වා මේක ඔයාගෙන් ගිලිහිලා වෙන කට්ටියකට ගියා නේද කියලාත් ඇහුවා. හැබැයි ඇත්තම කතාව මම කිව්වේ ඒ හැමෝම මම පාවිච්චි කරා මේ වැඩේට ගන්න. ඉතින් සමහරලාට පෙරටුගාමී එකේ අය හිටියා, ජනතා විමුක්ති පෙරමුණේ අය හිටියා, UMP එකේ අය හිටියා. එතකොට ඔය පාටලි සමජාල බලවේගයේ පාටලි චම්පි කරන වගේ ඒ හැමෝගෙම කට්ටිය පිරිසේ දායක වුණා. හැබැයි කිසිම කෙනෙක් කිසිම පක්ෂයක් නියෝජනය කරේ නැහැ දා. හරි. දැන් අපි ලංකාවේ දැක්කම ඊට පස්සේ ගෝඨාගෝගම ආරම්භ වුණා. මෙල්බර්න් නුවර එහෙම එකක් හදාගන්න බැරි වුණාද? එහෙම නැත්නම් එහෙම හදන්න තරම් නීතිමය අවස්ථාවක් නැද්ද? නැති වුණාද? අපි එහෙම දෙයක් උත්සාහ කර හැබැයි එහෙම දෙයක් අපිට කරන්න බෑ ලහිරු එහෙ තියෙන වාතාවරණයත් එක්ක. අපිට ඒක දිගටම පවත්වාගෙන යන්න බෑ. මොකද ඇත්තටම අපි යම්කිසි තැනක් අපි ගන්නවා නම් අපි ඒක කලින් දැනුම් දීලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ අවශ්‍ය ඒ කියන්නේ සියලුම අනුමැතියන් අරගෙන තමයි අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි තැනක් ඒ කියන්නේ හය කරලා ගන්න ඕනේ. එහෙම ඒ කියන්නේ එහෙම හැකියාවක් නැහැ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වගේ රටක ඒක කරන්න. ඉතින් හැබැයි අපි උත්සාහ කරා පුළුවන් නම් සතියෙන් සතිය නැත්නම් සති දෙකෙන් දෙකට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි අපි දෙවනි ප්‍රොටෙස්ට් එක එනකොට දැන් මම පළවෙනි එක ඕගනයිස් කරේ. දෙවනි ප්‍රොටෙස්ට් එකට එනකොට යම් කට්ටිය ඒ වගේ දෙයක් උත්සාහ කරා. ඉතින් ඒගොල්ලොනුත් දැන් සාර්ථකව ඒක කරා. මේ නමුත් අපිට අර ඕන කරන ඔයා කියපු ඒ කියන්නේ ගෝඨාගෝගම් වගේ එකක් එහෙම කරන්න බෑ මේ රටේදී. එහෙම කරන්න උත්සාහයක් මම දරුවේ අර මේ මට ඕනකම තිබ්බ අර මෙහෙ තියෙන සංකල්පය රාත්‍රියේ කරන සංකල්පය වගේ එක දවසක් හරි කරන්න. ඒ දේ පෙන්වන්න. ඉතින් එතකොට අර යම්කිසි අපි ජාත්‍යන්තර ප්‍රජාවට යනවනේ පොඩි පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි අතට මට දෙන්න උවමනාව තිබ්බේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියාවේ එහෙම දෙයක් කරද්දී ඔය මේ ජල ප්‍රහාර කඳුළු ගෑස් එහෙම කන්න වෙයි කියලා බයක් තිබෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ වලහිරු කවදා. අපි ඒක දැනුම් දීලානේ කරන්නේ. මුලින්ම අපි අපෙන් අහනවා කොච්චර ප්‍රමාණයක්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට අපි කියනවා 500ක් වගේ බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි ඇත්තටම එදා 2500ක් ආවා. ඒ වෙලාවට අතිරේක පොලිස් බලයන් ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක්ගෙන් කිසිම එහෙම කරදරයක් නැහැ. හරි. ඊට පස්සේ වෙච්ච මේ දේශපාලන වෙනස් වීම කොහොමද? අද වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් කොහොමද දකින්නේ? හිටපු අගමැතිවරයා කලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉවත් වුණා. ඊට පස්සේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා ඉවත් වුණා. මහා බැංකුවේ අධිපතිතුමා ඉවත් වුණා. රනිල් වික්‍රමසිංහ අගමැති වුණා. මේ දේවල් කොහොමද ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන් පිළිගන්නේ? ඔවුන් කැමතිද මේ වෙනස්කම් වල? නැත්නම් උන්ට ඊට වඩා වෙනසක් ඕනේද? අපේ මේ මූලික හරය මොකක්ද ලහිරු? මේ මූලික හරය තමයි ගෝඨා ගෙදර යන්න ඕනේ කියන එකනේ. ගෝඨා go home. ඒක මූලික කරගෙන තමයි අපි මේ හැම අරගලයක්ම පටන් ගත්තේ. දැනට මේ ගෝල් ෆේස් එකේ කරන අරගලයේත් නතර නොවෙන්නේ ඒ හේතු උඩ. එතකොට අපේ මූලික ඉලක්කය ඒකනේ. එතකොට ගෝඨා මේ තනතුර දාලා යනකම් මේ උද්ඝෝෂණය යනවා. ඔබ මොනම ආකාරයක වෙනසක් අපි බලාපොරොත්තු වුණත් ඒ කියන්නේ මේ ඔබ කියන ආකාරයකට අගමැතිවරු අයින් වෙවි ගියාට මූලික කාරණාව ඉෂ්ට වෙලා නැහැ තාම. ඒක තමයි මේක තාම ඇදී යන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ මොනම හේතුවකටවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකෙන් අයින් වෙනකම්. කොහොමද ඉස්සරහට මෙල්බර්න් නුවර අද වෙනකොට තත්ත්වය මොකද්ද? මේ විරෝධතා තවදුරටත් තියෙනවද? දැන් අද පවත්තන එක සමහරලාට පළවෙනි එකටත් වඩා විශාල සංඛ්‍යාවකින් පැවැත්වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ. අපි අපේ මූලික කාරණා විශ්ත කරගෙන නැහැ ලහිරු. ඒක ඉෂ්ට කරගන්න. ජනාධිපතිවරයා යන්න ඕනේ. අනිවාර්යයෙන් යන්න ඕනේ. ඒ යන්නේ නැතුව මේ වෙනස ඇති වෙන්නේ නැහැ. හරි. හැබැයි දැන් ඒ කාලේ අපිට අහන්න හම්බෙච්ච දේ තමයි යෝෂිත රාජපක්ෂ ඕස්ට්‍රේලියාව ආවා කියන එක. ඇත්තද ඒක? මෙහෙමයි ලහිරු. විශේෂ එක ඒ කියන්නේ තැන් වලින් අපිට ඒක ආරංචි වෙනවා. මට පවා ඒ දවස්වල කියන්නේ කොහෙද ඉන්නේ කියන එක පවා අපිට ආවා විස්තර.
හැබැයි ඇත්තටම ආවද ඕස්ට්‍රේලියාවට? ඒක මට කියන්න බෑ ලහිරු. ඇත්තටම මන් දන්නේ නැහැ. මොකද එක එක තැනින් එන අපිට නොදැනී කියන්න බෑ කිසි දෙයක්. අපි හරියටම මම දැක්කනම් මම කියනවා. ඔව් ඔව් ආවා කියලා. ඒ හින්දා මට කියන්න බෑ ඇත්තටම ඔහු ආවද කියලා. මම ඒක දන්නේ නැහැ. දැන් ඔබ ලංකාවට ආවේ කොච්චර කාලයකටද? මාසයකට. යාපු ටිකේ ඔබේ මුදල් පසුම්බියක් නැති වුණා නේ? ඔව්. දැන් යන්නේ කෝච්චියේ. කෝච්චියෙත් ගියා. යන්න ගමන් යන්න පෙට්‍රල් ඩීසල් තියනවද? ඩීසල් පෙට්‍රල් නැහැ. කොහොමද හොයාගන්නේ? කළු කඩවලින්ද? කළු කඩවලිනුත් ගන්න වෙන අවස්ථාවක් ඇති වෙලා තියෙනවා ලහිරු. එහෙම වෙනවා. මොකද මම මගේ දරුවෝ දෙන්නව මෙහෙට ගෙනාවේ මම ගේන්න කලින් මම ඔවුන්ට සංචාරය, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සංචාර කරන්න පුළුවන් හැම තැනක්ම YouTube එකේ පෙන්වුවා. මෙහෙට යන්න පුළුවන්, යාපනයට යන්න පුළුවන්. කොහෙද යන්න හිතන් හිටියේ? මම යාපනය යන්න හිතාගෙන හිටියා. ඔක්කොම හොටල්ස් පවා බුක් කරලා තිබ්බේ. ඒ වුණාට ඒ ඔක්කොම කැන්සල් කරා. එතකොට මම ඇල්ල පැත්තට යන්න හිටියා, ඒවා ඔක්කොම කැන්සල් කරා. සීගිරියට විතරක් යන්තම් මට යන්න පුළුවන්කමක් හම්බුණා. මේ ඒත් අර පළවෙනි වතාවේ පුරෝගත්ත පෙට්‍රල් ටිකේ. ඊට පස්සේ දැන් කළු කඩවලින් ගත්තේ කීයටද ගත්තේ පෙට්‍රල් ලිටරය? 1600යි 2000ක් කියනවා. ඉතින් දැන් හරි ඔබේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරෙක් ලංකාවට එන්න අහනකොට මේ දවස්වල ඇහුවොත් ඔබ මොකද කියන්නේ? එන්න කියනවද එපා කියනවද? මෙහෙමයි ලහිරු, මම ඇත්තටම කැමති ඔවුන් එනවා නම්. හැබැයි මට ඔවුන්ට කියන්න වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ආවහම මේක තමයි தත්ත්වය කියලා. එහෙම වුණොත් කොහොමද ටුවරිස්ට්ලා ලංකාවට එන්නේ? එන්නේ නැහැ. ඔබත් ඇත්තටම ගත්තොත් එහෙම ටුවරිස්ට් කෙනෙක් නේ. ඔව්. දැන් ලහිරු අපි මෙහි ඇවිල්ලා වියදම් කරන්නේ ඕස්ට්‍රේලියානු. අපි කාඩ් එකක් යූස් කරත් ඒක මේ අපි ගෙවන්නේ ඩොලර්ස් වලින්. හරිද? එතකොට සංචාරකයෙක් එයාපෝට් එකේ ඉඳලා එනකොටම වැඩපිළිවෙලක් නැත්තම් ඒ සංචාරකයා අතරමං වෙනවා. කිසිම කෙනෙක් එතනින් එහාට එන්නේ නැහැ. දැන් මම 5 දෙනෙක්ට කිව්වොත් නෑ එන්න එපා කියලා, ඒ 5 දෙනා තව 10 දෙනෙක්ට කියනවා, 100 දෙනෙක්ට කියනවා. එතකොට කොහොමද සංචාරකයෝ එන්නේ? දැන් අපි මේ පටල ගත්ත තැනක් තියෙනවා ලහිරු. ගොඩක් අය හිතනවා මේ යුරෝපෙන් එන සුදු ජාතිකයෝ හරි කවුරු හරි තමයි සංචාරකයෝ කියලා. ඇත්තටම හරිම ඒක වැරදි කතාවක්. ඕස්ට්‍රේලියාවේ කී දෙනෙක් ඉන්නවද? එතකොට යුරෝපේ UK වල කී දෙනෙක් ඉන්නවද? ඇමරිකාවේ අපේ ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් ඉන්නවද රටට එන්න බලාගෙන? ඔබ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ? ශ්‍රී ලාංකිකයෝ. මං කියන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඒ ශ්‍රී ලාංකිකයෝ හැමෝම ගේන්නේ ඩොලර්ස් තමයි. ඒක අමතක කරලා තියෙන මේ රජය. හැබැයි දැන් මේ දවස්වල ඔබලට ලංකාවට ඇවිල්ලා වියදම් ඩොලර්ස් වියදම් කරන ලාභ ඇතිනේ. ඒක ලාභයි. ඒ වුණාට ලාභේ රඳා පවතින්නේ නැහනේ. අපි 1600ට පෙට්‍රල් ගන්නවා නම්, ගන්න වෙලා තියෙනවා නම් කොහෙද ලහිරු ඒක ලාභයක් හිටින්නේ? අනිත් එක කඩේකට ගියාම 700යි නිකන් කෑම දෙයක් ගත්ත ගමන් ඒගොල්ලන්ට කැමති ගාන කියනවා. කොහෙද පාලනයක් තියෙන්නේ? හැබැයි දැන් ගොඩක් කරන මේ රජයේ පාර්ශවයන්වල කියන දේ මේ ලෝකෙම තියෙන ප්‍රශ්නයක්, මේ ඉකොනොමි එක ක්‍රයිසිස් එක ලෝකෙම තියෙනවා. ඉන්ධන ගත්තොත් අපි තමයි අඩුවෙන්ම දෙන්නේ, පාඩුවට දෙන්නේ ලංකාවේ. කෑම බීමත් ලෝකෙ එහෙම තමයි ගණන්. මේ අපේ මිනිස්සු මේ දේවල් දන්නේ නැහැ කියන දේ. ඕස්ට්‍රේලියාවෙත් එහෙමද? හැමදේම ගණන් ගිහිලා තියනවා ලහිරු. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ඕස්ට්‍රේලියාව කෙනෙක්ගේ වැටුප නෙමෙයි ශ්‍රී ලංකාව කෙනෙක්ගේ වැටුම. දැන් ශ්‍රී ලංකාව කෙනෙක්ගේ වැටුප වැඩි වෙලා නැහැ නේ මේ බඩු වල වැඩි වුණා කියලා. එතකොට ශ්‍රී ලංකා කෙනෙක්ගේ වැටුප වැඩි වෙන්න නම් මෙහෙ මොකක් හරි රැකිය අවස්ථා හරි මොන හරි ඇති තව උත්පාදනය වෙන්න ඕනේනේ. at least ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය. ඒක ලංකාවේ ප්‍රධානම ආදාය මාර්ගයක් නේ. හරි, දැන් ඔබ ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ආවම ඔබේ වටේ ඉන්න ඔබව දන්න කියන අය ඔබෙන් අහන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද කියලා අහන්න. ඕස්ට්‍රේලියාවට? ඔව්. යන්න ක්‍රමය මොකද්ද කියලා අහන්නේ. දැන් ඒකත් ලහිරු ඉස්සර වගේ ශිෂ්‍යයන්ට පවා දැන් වීසා දෙන එක නවත්තලා, ඒ කියන්නේ බොහෝ අඩුයි හම්බ වෙන chance එක. ඔව්. හේතුව තමයි මෙහෙන් ඒ කියන්නේ සල්ලි අනුමත වෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ ස්ටුඩන්ට්ලාට සල්ලි අනුමත වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර්ස් ගන්න බැරි, යුනිවර්සිටිස් වලට ගෙවන්න බැරි, ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා තවත් කට්ටිය අනේක ඒක ඒ කියන්නේ අඩු වෙනවා. ඉතින් නිකන් හරි ඕස්ට්‍රේලියාවට යන්න chance එකක් හම්බුනොත් මේ වෙලාවේ ලංකාවේ ඉන්න කට්ටිය අපි දකිනනේ පාස්පෝර්ට් කන්තරුවල ගියොත් දවස් දෙක තුන පෝලිං තියෙනවා. කොහොම හරි පාස්පෝර්ට් එක හදාගෙන මොකක් හරි රටකට යන්න දැන් උත්සාහ කරන්නේ. අඩුම ගානේ ඉන්දියාවට හරි මාලදීවන්ට යන්න උත්සාහ කරනවා. හරි ඕස්ට්‍රේලියාවට ලංකාවේ කෙනෙක් ගියොත් මේ වෙලාවේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්ද? මොනවද කරන්න පුළුවන් රස්සාවල්? ඔපචුනිටි තියෙනවද? නැත්නම් ඉගෙන ගත්ත කෙනෙක්ට විතරද ස්කිල් මයිග්‍රේෂන් විතරද chance එකක් තියෙන්නේ?
ලහිරු ඕස්ට්‍රේලියාවේ ඔබ වැඩ කරන්න කැමති නම් ඔබට ඕන රැකියාවක් කරන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්? දැන් බොහෝ අය ඌබ පවා කරනවා. එතකොට මගේ මේන් බිස්නස් එක තමයි ඒ කියන්නේ ක්ලීනින් කොන්ට්‍රැක්ට් කියන එක. ඉතින් කොච්චර කවුද ඔබ එක පටන් ගෙන? මම පටන් ගත්තේ 2011 දී. මම ගිහිල්ලා වැඩ කරෙත් ක්ලීනර් කෙනෙක් විදියට. මුලින්ම. එහෙම ලැජ්ජ හිතුනේ නැද්ද? නෑ ඒක ඔළුව හදා ගන්න ඕනේ ලහිරු. මගේ තාත්තා මෙහෙන් යනකොට මම මෙහෙන් මේ රටෙන් යනකොට මගේ තාත්තා කිව්වා ඔයා ආපහු හැරිලා එනවා ඔයාට ওই දුක විඳින්න බෑ කියලා. එතකොට මම විවාහ වෙලා හිටියේ මම හිතාගත්තා නෑ මම ඉන්නවමයි කියලා. සමහරලාට දවසට පැය 3යි මම නිදාගත්තේ. ඒක හැබැයි මට විතරක් නෙමෙයි ඒ දවස්වල ඕස්ට්‍රේලියාවට ගිය හැමෝම කරපු දෙයක්. කාටත් පොදුයි. කාටත් පොදුයි. හැමෝම මහන්සි වෙලා උත්සාහ කරලා මම ලහිරු මම එක සතයක් ලංකාවෙන් ගෙනියලා නෑ මේ කෝස් ෆී ගෙවන්න කියලා. ඔබ ලංකාවෙන් දැන් මේනකොට ලංකාවෙන් ගිය ශිෂ්‍යයන්ට නැත්නම් ශිෂ්‍යාවන්ට මෙන් යන පිරිසවල රස්සාවල් කීයක් විතර දීලා තියෙනවද? බොහෝ පිරිසකට අඩුම ගානේ 1000කටවත් මම රස්සා දීලා ඇති. මේ වෙනකොට. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමදාම මම ගාව රැකියාව කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ අවුරුදු දෙකක් හෝ ඒ කියන්නේ ඉගෙනීම කටයුතු ඉවරුනාම බොහෝ අය තම තමන්ගේට සරිලන රැකියා මේ හොයාගන්නවනේ. එතකොට අලුතෙන් එන පිරිසක් ආයි මම ගන්නවා. එහෙම තමයි ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවට එන අය ඇත්තටම ජීවත් වෙන්නේ. දැන් කොහොමද අපි දකින ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග ගත්තත් ප්‍රාසංගික ප්‍රසංග නැත්නම් මියුසිකල් ෂෝ ඉවෙන්ට්ස් ගත්තොත් මේ අවුරුද්දේ සෑහෙන වැඩි මම දන්නේ දවස් දෙක තුන එක දිගට ෂෝ තිබෙනවා. ඔබත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රධාන ෂෝ ඕගනයිසර් කෙනෙක් සංවිධායකවරයෙක්. කොහොමද මේ ට්‍රෙන්ඩ් එක? නිකන් ඩුබායි වගේනේ අද වෙනකොට ඕස්ට්‍රේලියාව. ඔව්. ඇත්තටම ලහිරු මම හිතන්නේ කොවිඩ් ව්‍යසනයෙන් පස්සේ අපේ ඒ කියන්නේ ඒ තිබ්බ පීඩනය ඒ ඔක්කොම එක්කහුව වෙලා තමයි සංවිධායකවරු පවා පුළුවන් තරම් සංවිධානය කරන්න උත්සාහ කරන ප්‍රසංග. ඉතින් ඒක ප්‍රතිඵලය තමයි ඔබ අද දකින්නේ. හැම සතියෙම මේ සිකුරාදත් කරනවා සෙන්සුරාදත් කරනවා ඉරිදත් කරනවා. ඒ තැනට දැන් අදපත් වෙලා තියෙනවා. මේක මම මේ අවුරුද්දේ කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා මං ගිය අවුරුද්දේ ඉඳලම කිව්වා. ඔබ ප්‍රසංග මේනකොට කීයක් කරලා තිබුණා සංවිධානය කළා තිබුණා ඕස්ට්‍රේලියාව තුල? ශ්‍රී ලාංකික ප්‍රසංග? ප්‍රසංග 11කට වැඩි කරලා තියෙනවා. ප්‍රසංග 12ක් විතර. ඔබ මේ தত্ত্বය දකින්නේ හොඳද නරකද? මේ தত্ত্বය තව අවුරුද්දක් යනකොට කඩාගෙන යනවා. හේතුව මේ යන විදිහ හරියි. මේ ෂෝ තියෙන එක. එතකොට මේ කියන්නේ එකක් එන්ටර්ටේනින්ග් වෙනවා, මෙහි ආටිස්ට්ලාට සල්ලි හම්බ වෙනවා. එහෙ මේ ෂෝ පැත්තෙන් හොඳ මේ තත්ත්වයක් ඇති වෙනවනේ. ලහිරු දැන් බලන්න ප්‍රසංගේ අපි ඕනම ආටිස්ට් කෙනෙක්ගේ වටිනාකමක් කියලා දෙයක් තියෙනවනේ. දැන් ඔබ ප්‍රසංගයකට එනවා කියලා හිතන්න. ඔබ ඇවිල්ලා ලංකාවේ ජනප්‍රිය කෙනෙක් විදිහට ඇවිල්ලා අද හොඳම 1000ක් ඉන්න ප්‍රසංගයකට සහභාගී වෙලා හෙට කොහේ හරි ආපන ශාලාවක හෝ කොහේ හරි 70 දෙනෙක්ට සින්දු කියන්න ගියොත් ඔබට අත් වෙන තත්ත්වය මොකක්ද ඊළඟ පාර එනකොට? එතකොට අර 1000 ඔබව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නද ඊළඟ පාර එනකොට? මාකට් එක අඩු වෙනවා ඔබ කියන දේ. මාකට් එක අනිවාර්යයෙන් අඩු වෙනවා. මම උදාහරණයක් කියන්නම්. නන්දාමාලනිය කිසිම දවසක අපි ආෆ්ටර් පාටි කියන්නේ ආෆ්ටර් පාටි එකක කවුරුත් සින්දුවක් කියන්න කිව්වත් කියන්නේ නැහැ. එක දවසක් කෙනෙක් මම නන්දාමාලනියව ගෙන්නුවා දීපිකා ප්‍රියදර්ශනී සමග සෞම්‍ය රාත්‍රී කියලා ප්‍රසංගයකට. ඒක ඉවර වෙලා ගියාම එක ගෙදරක තිබ්බ කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී කෙනෙක් කිව්වා මැඩම් සින්දුවක් කියමුද කියලා. ඇයි මම මේ කියපු සින්දුව ටික ඇහුවා මදිද කියලා ඇහුවා. ඒ කියන්නේ ඇගේ වෘත්තීයභාවය මේ මට මෙහෙමයි. මට මේ කියන්නේ ආටිස්ලා ගැන කිව්වොත් මට කියන්න බෑ ඒවට ඉන්න එපයි කියලා. එතකොට මම අසාධාරණයි. මොකද ආටිස්ලා බලන්නේ කොවිඩ් කාලේදී ඔවුන්ට කියන්නේ ආදායම් මාර්ගය අවහිර වුණා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා. මම මේ අදත් කිව්වොත් හෙටත් මොන හරි එකක් තිබ්බොත් කීයක් හරි වැඩිපුර අරගෙන යන්න. හැබැයි ඒකෙන් වෙන හානිය ඔවුන් හිතන්නේ නැහැ.
තව අවුරුද්දකදී ඔවුන්ට වෙන හානිය ඔවුන් හිතන්නේ නැහැ. මම අහලා තියෙන දෙයක් තමයි පෞද්ගලිකව මන්දර මේක ඇත්ත නැත්නම් දැන් ගොඩක් රට ඕස්ට්‍රේලියාවේ ඉන්න සංවිධායකවරු ඇග්‍රීමන්ට්ස් ගහලා තියෙන්නේ ලංකාවේ ඉන්න ආටිස්ට්ලත් එක්ක අවුරුදු 3 4 5කට කාල සීමාවට. උදනේ ආටිස්ට්ල විතරක් නෙමෙයි සංගීත කණ්ඩායම් එක. මේක ඇත්තද නැත්තද මොකද්ද මේකේ තියෙන වාසි සහ වාසි? එහෙම එකක් තියෙනවා ලහිරු. දැන් ඇත්තටම මොකද මේක අපි ඔය දැන් ඩුබායි වගේ රටවල දකින්නේ නැහැ. ඔව්. මැද පෙරදිග ප්‍රසංගවල දකින දෙයක් නෙමෙයි මේක. ඔව්. එහෙම එකක් තියෙනවා. ප්‍රසංග සංවිධායකවරු ඇත්තරම දැන් ලබන අවුරුද්දේ කරන එකට පවා දැම්ම හෝල්ස් බුක් කරලා ඉවරයි. ඒකට ඒවේ ලොකු රිස්ක් එකක් ගන්න එක පැත්තකින්. ලොකු රිස්ක් එකක්. ඉතින් හෝල් එක බුක් කරලා මොකද හෝල්ස් හොයාගන්න නැහැ අපිට එහෙ. ඒක තමයි පළවෙනි කාරණේ. ඒ නිසා කොන්ට්‍රැක්ට් එකක් ගහනවා බොහෝ දුරට. ඒ මෙයාව ගෙන්නන්න එහෙම කියලා. හැබැයි ලහිරු ඒකෙදි එහෙම වුණාම හරිම ඒකාකාරී වෙනවා. දැන් ඔබ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගායකයෙක්ව අපි ගෙන්නනවා කියලා හිතන්නකෝ එහෙට. එයාත් එක්ක ඊළඟ පාරත් මේ කොන්ට්‍රැක්ට් එකක් ගහලා තියෙනවා නම් ඔබට කරන්නේ එයාත් එක්ක ඒකමනේ. එකම ෂෝ එක. එකම ෂෝ එක. එහෙමනම් දැන් මගේ ප්‍රතිපත්තියක් ඇටියට මම කොන්ට්‍රැක්ට් එකක් ගහනවා නම් ගහන්නේ මාස 3කට වගේ කිට්ටු කරලා. මොකද අද තියෙන ට්‍රෙන්ඩ් එක නෙමෙයි තව මාස 3කදී තියෙන්නේ. එතකොට මං අර කරන්න හිටපු එක කරලා වැඩක් නැහැ. ඒකයි ඒ කියන්නේ මම කරනවා නම්. ඒ හින්දා මම ඒ කොන්ට්‍රැක්ට් එකක් ගහන්නේ අර ෂෝ එක තියන්න මාස 3කට ඉස්සෙල්ලා මම හිතනවා මේ කට්ටිය තමයි මේකට වඩාත්ම සුසා ඒ කන්සෙප්ට් එක. දැන් ඔබට කියන්නේ ඉස්සෙල්ලා කියනවා නම් මම සුනිල් පෙරේරා නලින් පෙරේරා කියලා ෂෝ එකක් කරා. එහෙ තිබ්බ මම හිතන්නේ 1600කට කිට්ටු වෙන්න මොනයිස් රොබර්ට් බ්ලැක්වුඩ් හෝල් එකේ තිබ්බේ 1600ක් ආවා. ඒ අපි ඒ ගත්ත දෙන්නගේ ඒ කියන්නේ මම තමයි මම හිතන්නේ වැඩිම තනි ගායකයෙක්ට ගෙවපු වැඩිම ගාන ගෙවලා ඒ දෙන්නටම වෙන වෙනම වැඩිම ගානක් ගෙවපු පුද්ගලයා ඒ වෙලාවේ. හරි කොහොමද දැන් ඔබේ කලාකරුතු ඔබ ගීත ලියනවා අපි දකිනවා කොහොමද ඒ ලැබෙන ප්‍රතිචාර සහ අනාගත කටයුතු කොහොමද? ගීත ලියන එක ඇත්තටම මේ පහුගිය වෙලා තියෙනවද? වැඩ කරන ගමන් බිස්නස් කරන ගමන් වෙලාව කියන්නේ ඇත්තට මම අර එක දිගට සින්දු ලියන කෙනෙක් නෙමෙයිලා. ඒ කියන්නේ මේ වෙනකොටම මම හිතන්නේ සින්දු 16ක් විතර තමයි ලියලා ඇත්තේ. ඒකෙනුත් ඒ කියන්නේ මට ෆීල් එන්න ඕනේ. මට ඒ ෆීල් වුණාම තමයි මම ගීතයක් ලියන්නේ. බොහෝ දුරට මම ඒ කියන්නේ රාත්‍රී කාලේ ඔය වැඩ ඇරලා ඇවිල්ලා ඔය නිදියන්න පොඩ්ඩකට කලින් එහෙම වෙනවා. දැන් මම මේ ඊයේ පෙරේදා මේ ප්ලේන් එකේ යනකොට අර මගේ ඔක්කොම නිදහස්නේ. මම ප්ලේන් එකේ යනකොට ගීතයක් ලිව්වා. ඉතින් අර ඒ වගේ තමයි කියන්නේ එහෙම තමයි මම නිදහස හොයාගන්නේ. හැබැයි කවුරුත් කිව්වොත් එහෙනම් මට මේ සින්දුව අද ලියලා දෙන්න කියලා එහෙම ලියන්න බෑ. හරි දැන් මේ කෙටි නිවාඩුවට ආපු කාලෙදී ඇත්තට මොකද මේ නිවාඩුවට ආපු එක ගැන සතුටු වෙනවද නැත්නම් හිතනවද අපරාධ මේ කාලේ පන්නලා එන්න තිබ්බා කියලා? බොහෝ අය කියන්නේ මේ කාලේ පන්නලා එන්න තිබ්බා නම් හොඳයි කියලා. හැබැයි අපි ඒ පන්නල එනකොට අපිට ඒ කියන්නේ මගහැරෙන දේවල් තව කොච්චර වෙයිද කියන්න බෑ ලහිරු. අපි ඊළඟ පාර එනකොට දැන් අපේ අම්මලා තාත්තලා මෙහි ජීවත් වෙන්නේ. මගේ නෝනගේ අම්මලා තාත්තලා පවා මෙහි ජීවත් වෙන්නේ. ඔවුන් වයසයි. එතකොට අපි ඔවුන්ව බලන්න එන්න ඕනේ. ඒකයි මම ඔබට ඉස්සෙල්ලා කිව්වේ දැන් තව පිරිසක් ඉන්නවා මේ එන්න. ඔවුන්ට පහසුකම් සලසන්න ඕනේ. දැන් මම අද ඒ අපි කියනවා නම් මේ අපේ වචන කියන ඒ කට්ට මම කනවා. අද වෙනදට මං ආවහම එහෙම නෙමෙයිනේ. දැන් මම අවුරුදු 16කට පස්සේ තමයි මම ඇත්තටම මේ ට්‍රේන් එකක ගියේ මේ පාර. ඒකේ හොඳ පාඩමක් ඉගෙන ගත්තා. හොඳ පාඩමකුත් ඉගෙන ගත්තා. මොකද අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ ඒ කාලේ වගේමයි කියලා. ඉතින් මගේ වොලට් එක නැති වුණා ඒකෙනේ. ඉතින් මම කියන්නේ අපිට පහු කරන්න බෑ ලහිරු. අපි එන්න ඕනේ. අපි මේ රටට එන්න ඕනේ. හැමෝටම මම කියන්නේ එන්න එපයි කියලා කියන්නේ නැහැ. හැබැයි தත්ත්වය කියන්න වෙනවා. හරි. මට වැඩසටහන අවසන් කරන කලින් මේකට උත්තරයක් දෙන්න මම අර කලුත්තේ ප්‍රශ්න ඇහුවා. දැන් හැම වෙලාවෙම කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ විදේශින් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් රටවල ඉඳලා තමයි කෑ ගහන්නේ. පිට රටේ ඉඳලා ලංකාව හදන්න කතා කරනවා. ඔව්. මොකද උත්තරය ඔබෙන් ඕක ඇහුවොත්? ඔව්. ඕක මම ප්‍රොටෙස්ට් එක කරාට පස්සේ ලංකාවේ ඉන්න ජනප්‍රිය කියන්නේ ගීත රචකයෙක් මගේ පෝස්ට් එකකට යටින් දාලා තිබ්බා බොරු උද්ඝෝෂණය කරන බොරු වීරයෝ කියලා.
උද්ඝෝෂණය කරන බොරු වීරයෝ කියලා. ලහිරු අපි ඉපදුනේ මේ රටේ. අපි හැදී වැඩිලා අපි මේ වාතාශ්‍රයෙන් මේ ග්‍රහණය කරගෙන අපි හැදිච්ච ළමයි. එතකොට ඔබ පිටරට ගියා කියලා ඒ දේ කොහොමද වෙනස් වෙන්නේ? ඔබේ ජන්මය වෙනස් වෙන්නේ නැහනේ. පිටරට අපි ඉන්නකොට අපේ ජන්මය වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ රටට මොකද්ද වෙන්න ඕනේ කියලා. ලහිරු අනිත් එක තමයි. මට කාලා බීලා ඉන්න හොඳට පුළුවන්. එහෙ. මට හොඳට යාන වාහන තියෙනවා. මට ඉන්න හිටින්න තැන් තියෙනවා. සල්ලි තියෙනවා. කියන්නේ ජීවත් වෙන්න සල්ලි තියෙනවා. එතකොට ඇයි මම මේ රටක් වෙනුවෙන් කතා කරන්නේ? අපිට යම් කිසි දෙයක් පේනවා. අපිට දුකයි. ඒ දුක අපි ඒ කියන්නේ එහෙ ඉන්නකොට ඒ දුක දැනෙනවා වැඩි. ඒ හේතුව හින්දානේ අපි මේ කතා කරන්නේ. නැතු අපි මොකද අපි මෙහෙ ඇවිල්ලා පදිංචි වෙනවද? මගේ ළමයි මෙහෙ ඇවිල්ලා පදිංචි වෙනවද? නෑ. මගේ ළමයි එන්නේ නෑ ලහිරු. ඔවුන් හරියට ගත්තොත් ඔවුන් ඕස්ට්‍රේලියානු ජාතිකයෝ. ඒ වුණාට අපිට කැක්කමක් තියෙනවා. හැබැයි අපි ඔවුන්ට පෙන්නනවා. දැන් මම සීගිරියට එක්කරන් ගිහිල්ලා පෙන්නුවේ මේ රාජධානිය හැදිච්ච විදිය. ඇයි අපි ඒ පෙන්නන්නේ? අපි රටට ආදරේ නිසානේ. එතකොට මම වගේම මම විතරක් නෙමෙයිනේ. ඔය ඔක්කොම අය රටට ආදරේ. ඔවුන්ගේ දේශපාලන මත තියෙන්න පුළුවන්. දේශපාලන පක්ෂයක් නොවුනට මත තියෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ ඔය කියන බොරු වීරයෝ කියලා අපිට අර ටැග් ගහන්න හදන අයට මම කියන්නේ ඒකයි. ඔබට ඔබගේ ජන්මය එහෙමනම් ඔබ ජන්මය වෙනස් කරගෙන තියෙන්න ඕනේ.